තෙරුවන් සරණයි ශ්‍රද්ධාවන්ත පින්වත් ඔබ සියලු දෙනාට. පින්වත්නි සමසිත සුවපත් කරන්නට ලෞතුරු ශ්‍රී සද්ධර්මය මුළු ලොවටම බෙදා හරින බෞද්ධ නාලිකාවේ මහනුවර මධ්‍යස්ථානය මගින් ඔබ වෙත ගෙන එන මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ආරම්භ කිරීමටයි මේ සූදානම් වන්නේ. පින්වත්නි මේ උතුම් සදහම් දේශනාව පැවැත්වීම සඳහා අප සිදු කළ ගෞරවනීය ආරාධනාව පිළිගෙන මේ උතුම් සදහම් මණ්ඩපයේ වෙත වැඩම කොට වදාළ මරදන් කඩවල තෝරුවැව ඉසිපතන ආරණ්‍ය සේනාසනාධිපති කම්මට්ටානාචාර්ය පූජනීය කොළඹිස්සේ විමුක්ති රතන පින්වත් ස්වාමින් වහන්සේව අප සියලු දෙනාම එක්ව සාදු නහද පවත්වා වන්දනා කරමු. සාදු සාදු සාදු. පින්වත්නි මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ඔබ වෙත ගෙන එන්නට පින්බර දායකත්වය ලබා දෙන්නට යෙදෙන්නේ ඇමරිකාවේ මේරිලන්තයේ පදිංචි සුනේත්‍රා වීරප්පෙරුම කරුණාරත්න මහත්මිය සමග හර්ෂ කරුණාරත්න ඉන්දු කරුණාරත්න යන පින්වත් පිරිස විසින්. එසේනම් ඔබ අප කෙරෙහි මෙත් සිතින් මේ උතුම් සදහම් දේශනාව පවත්වන්නට ගෞරවනීය දේශකයන්න් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. කම්මස්සකා මානවක සත්තා කම්මදායාදා කම්මයෝනි කම්මබන්දු කම්මපටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමි තී. තුන් ලෝකාග්‍ර වූ අරහත් වූ දසබලධාරී සර්වඥ බුදුපියාණන් වහන්සේට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු කියන්න. තුන් ලෝකාග්‍ර වූ අරහත් වූ දසබලධාරී සර්වඥ බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන නෛර්යානික වූ පරම ගාම්භීර වූ සී සද්ධර්ම රත්නයට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු කියන්න. තුන් ලෝකාග්‍ර වූ අරහත් වූ දසබලධාරී සර්වඥ බුදුපියාණන් වහන්සේගේ ඖරස පුත්‍ර බඳු වූ අෂ්ටාරි පුජ්‍යල මහා සංඝරත්නයට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු කියන්න. සද්ධර්ම ශ්‍රවණාබිලාසී වාසනාවන්ත ගුණගරුක පින්වතුනි, දැන් මේ පින්වත් පිරිස මේ මොහොතේ සූදානම් වෙන්නේ අමාමෑණී බුදුපියාණන් වහන්සේ සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත් වෙලා දෙවියන් සහිත සකල ලෝකයාට නිවන් සුවය පිණිස සසර සුවපත් කර ගැනීම පිණිස දේශනා කොට වදාරන්ට යෙදුන
නෛර්යානික සීසත් ධර්ම දේශනාව අතර යම්කිසි දහම් කොටසක් ශ්‍රවණය කරන්නටයි දැන් බලාපොරොත්තු වන්නේ. ධර්ම ශ්‍රවණය කිරීම වගේම මේ ධර්මානුශාසනාවේ සදහැබර දායකත්වයේද දරාගෙන කටයුතු කරමින් ධර්ම දානමය පින්කමත් මේ සත්පුරුෂ පින්වතුන්ලා විසින් සිද්ධ කරගන්නවා. එහෙමනම් ධර්ම ශ්‍රවණය, ධර්ම දානමය මේ කුසල ධර්මයන් මේ පින්වතුන්ලාට මේ ජීවිතයේ නිදුක් නිරෝගී චිරජීවනයේ පිණිසත් පරලොව සුගති සම්පත්තිය පිණිසත් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අග්‍ර නිර්වාණ සම්පත්තිය පිණිසත් හේතු උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ හැම දිනාමත් ප්‍රාර්ථනා පිහිටුවාගෙන බොහොම සිහිනුවණින් ධර්ම ශ්‍රවණය කරන හැටියට සිහිපත් කරනවා. විශේෂයෙන්ම අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා අපට මාතෘකාවක් සිහිපත් කරලා තියෙනවා. ඒ දායක පින්වතුන්ලා කර්මයේ සම්බන්ධව මේ ධර්ම දේශනාව පවත්වන හැටියට විශේෂයෙන්ම කර්මය කියන කාරණාව ගත්තහම බුදුරජාණන් වහන්සේලාගේ නුවණට පමණක්ම විශේෂවන ගෝචරේ වන කාරණාවක් තමයි මේ කර්ම හා කර්ම විපාක කියන දේ. අපිට දැනගන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තුලින් බුදු කෙනෙකුට හැර වෙන කිසිම කෙනෙකුට මේ කාරණාවන් වැටහෙන්නේ නැහැ. මේ කර්මය පිළිබඳව අපි ඉගෙන ගන්නකොට තථාගතයන් වහන්සේගේ අවබෝධය, උන්වහන්සේගේ සම්බුද්ධත්ව ඥානය පිළිබඳව වැටහෙනවා. ඉමහත් ශ්‍රද්ධාවක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපි තුල ඇති වෙනවා. ඉතින් පින්වත්නි, බෞද්ධයෙක් තුල බෞද්ධයෙක් භාවයට පත්වීමට නම් මුලින්ම තිබෙන්නට ඕන අවබෝධය තමයි කම්මස්ස කතා සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය නැත්තම් ඒ කෙනා බෞද්ධයෙක් වෙන්නේ නැහැ. එහෙනම් මුලටම තිබෙන්න ඕන කම්මස්ස කතා සම්මා දිට්ඨිය. ඒ කියන්නේ පින්වත්නි, పూర్වෙහි කරන ලද කුසල කුසල කර්ම ඇත. ඒ කුසල කුසල කර්මයාගේ විපාකයක් ඇත. මගේ සහ මේ ලෝකයේ සියලු සත්වයන්ගේ ජීවන ගමන පවතින්නේ මේ පෙර කරන ලද කුසල කුසල කර්මයන්ට අනුවයි කියලා ඒ අවබෝධය මුලින්ම පහළ වෙනවා. ඒ තුලින් තමයි ඔහු බෞද්ධයෙක් බවට පත් වෙන්නේ. කර්මයේ කර්ම විපාකයේ පිළිබඳව විශ්වාස කිරීම. දැන් ගොඩක් පිරිස කර්මය ගැන විශ්වාස කරන්නේ. ඒ කර්මයේ විපාකයක් තියෙනවා කියලා විශ්වාස කරන්නේ.
ඒ අවිශ්වාසය කියලා කියන්නෙම බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව සැක කිරීමක්. උන්වහන්සේගේ සම්බුද්ධත්ව ඥානය පිළිබඳව සැක කිරීමක්. මොකද මේ කාරණා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කොට වදාළේ. සද්ධාව කියන්නේ මොකක්ද කියන කාරණාව පැහැදිලි කරනවා. සද්ධාහති තථාගතස්ස බෝධින්, බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව සිතෙහි හටගන්නා වූ නොසෙල්වෙන විශ්වාසය, නොසෙල්වෙන පැහැදීමට ශ්‍රද්ධාව කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කෙරෙහි පවතින ශ්‍රද්ධාව කියන්නේ උන්වහන්සේගේ අවබෝධය පිළිබඳ විශ්වාස කිරීම. එතකොට පින්වත්නි, මේ කර්මයේ කර්ම විපාකයේ පිළිබඳව දේශනා කළේ බුදුරජාණන් වහන්සේ. එතකොට කර්මයේ කර්ම විපාකයේ යමෙක් පිළිගන්නේ නැහැ කියන්නේ ඔහු තථාගත අවබෝධය පිළිගන්නේ නැහැ. බුද්ධ ඥානය පිළිගන්නේ නැහැ කියන එක. එහෙනම් බුදුරජාණන් වහන්සේ ඔහුගේ සිතින් ප්‍රතික්ෂේප වෙලා ඒ තුලින් નિરાයාසයෙන්ම ධර්මයට සංගරුවන ඔහුගේ ජීවිතෙන් ප්‍රතික්ෂේප වෙනවා. රත්නත්‍රයේ ප්‍රතික්ෂේප වීම තුලම ඒ කෙනා මිත්‍යා දෘෂ්ටිකයෙක්, එහෙම නැත්නම් වැරදි දැකීමෙන් යුක්ත කෙනෙක් බවට පත් වෙනවා. එහෙමනම් බෞද්ධයන් වන ඔබ මා අපි හැමදෙනා තුලම තථාගතයන් වහන්සේගේ අවබෝධය පිළිබඳව ලොකු පැහැදීමක්, උන්වහන්සේ ගැන පැහැදීමක්, උන්වහන්සේ විසින් වදාළ ධර්මයේ පිළිබඳව පැහැදීමක්, ඒ බුදුරජාණන් වහන්සේ වදාළ දහම අපට කියා දෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය. රත්නත්‍රයේ කෙරෙහි අපේ හිතේ විශාල පැහැදීමක් පවතිනවා. එහෙමනම් පින්වත්නි, මොකක්ද මේ කර්මය කියන්නේ කියන කාරණාව අපි මුලින් වටහා ගමු. චේතනහම් භික්ඛවේ කම්මං වදාමි. මහණෙනි, චේතනාව කර්මයයි වදාරමි. එතකොට පින්වත්නි, කර්මය කියන්නේ චේතනාවට. මොනවාද මේ චේතනාව කියන්නේ? අපේ සිතෙහි පහළ කරවන්නා වූ සිතුවිලි වලට චේතනා කියලා කියනවා. දැන් අපිට නොඑක් ආකාර සිතුවිලි පහළ වෙනවා. රාග, ద్వේෂ, මෝහ, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර, මද, මාන, අලෝභ, අද්වේෂ, අමෝහ, සද්ධා, වීරිය, මේ වගේ නොඑක ආකාරයේ ආකල්ප, සිතුවිලි, අදහස් අපේ මනසේ පහළ වෙනවා. එහෙමනම් අන්නේ පහළ වෙන ආකල්ප, අදහස් වලටම කියනවා කර්මය කියලා. ඒ චේතනාව, සිතුවිල්ල තමයි කර්මය. ඒ කියන්නේ ඒ සත්වයා හිතන ස්වභාවය, හිතන ආකාරය. එහෙමනම් කොයි ආකාරයකට සිතුවත් ඒක කර්මයක්. සමහරු යහපත් හොඳ හිතුවිලි හිතන්න පුළුවන්. සමහරු අයහපත් නරක හිතුවිලි හිතන්න පුළුවන්. සමහර පිරිස් ඉන්නවා හොඳ නරක දෙකම හිතනවා. මේ කොයි විදිහට හිතුවත් ඒ හිතන චේතනාව, සිතුවිල්ල
තමා කර්මය කියලා කියන්නේ. එතකොට පින්වත්නි දැන් මේ සිතන දේට අනුව කර්ම රැස් වෙනවා. ඒ කියන්නේ සංස්කාර රැස් වෙනවා. හරියට දැන් මේ ධර්මානුශාසනාව පවත්වනකොට ඒ රෙකෝඩින් වන උපකරණවල කැමරාවේ හෝ වෙනත් රෙකෝඩින් වන උපකරණයක් තුළ මේ කියන වචන නැත්තම් මේ රූප සටහන් ඒ සියල්ල ඒ තුළ රෙකෝඩින් වෙනවා. ඒවා නැවත අපට බලන්ට දකින්න පුළුවන්. ආන් ඒ වගේ තමයි දැන් ඒ රෙකෝඩින් උනේ කොතනද කියන එක අල්ලන්න දකින්නවත් බෑ. හැබැයි පවතිනවා. ආන් ඒ වගේ අපි ඇහෙන් රූප දැකලා හිතනකොට ඒ හිතන ස්වභාවයට අනුව සිතෙහි රෙකෝඩින් එකක් නැත්තම් කර්මයක් රැස් වෙනවා. කණෙන් සද්ද අහලා හිතනකොට නහයෙන් ගඳ සුවඳ අරගෙන හිතන විට දිවෙන් රස අරගෙන කයෙන් පහස අරගෙන සහ මනසින් අරමුණු මෙනෙහි කරගෙන ඒ සිතන ස්වභාවයට අනුව කර්මය රැස් වෙනවා. ඒ රෙකෝඩින් එකක් යනවා. ඊළඟට පින්වත්නි ඒ රැස්සුර කර්මය ඊළඟට විපාක දෙනවා. විපාක දෙනවා කියලා කියන්නේ ඒ කර්මයෙන් ඒ ආකාරයේම ඵලයක් උපද්දනවා කියන එක. හරියට මහ පොළොවේ බීජයක් වැපුරුවොත් ඒ බීජය ඒ විදිහටම ගහක් නිර්මාණය කරලා නැවත ඒ බීජයේ විදිහම ඵලයක් උපද්දනවා. වීනම් වීම, අඹනම් අඹම, මුං තල මොනම ආකාරයේ කුඩා මහත් භෝගයක් රෝපණය කරොත් ඒ බීජයක් රෝපණය කරොත් ඒ විදිහෙම ඵලයක් තමයි ලැබෙන්නේ. කවදාවත් වී වගා කරොත් තල ලැබෙන්නේ නැහැ. තල වගා කරොත් වී ලැබෙන්නේ නැහැ. අර බීජයට අනුවමයි විපාකය. නැවත ඒ විදිහෙම දෙයක් උපැද්දවීම සකස් කිරීමට කියනවා ඵලය. කර්මයට අනුව නම් සකස් කළ කර්මයටම අනුව ඒ විදිහෙම විපාකයක්. ඒ කියන්නේ ඒ විදිහෙම ඵලයක් ලැබෙනවා. එහෙමනම් පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ කර්මය ප්‍රධාන වශයෙන් දෙආකාරයකට පෙන්නනවා. කුසල කර්ම හා අකුසල කර්ම කියලා. කුසල කර්ම කියලා කියන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ කියන ඒ කුසල් මූලික කරගත්ත සිතුවිලි වලින් හටගන්නා වූ කර්මයට තමයි කුසල කර්ම කියලා කියන්නේ. ඒ කියන්නේ දන් දීම්, සිල් රැකීම්, භාවනා කිරීම, වන්දනමාන කිරීම, අපෝපස්ථාන කිරීම, ධර්ම ශ්‍රවණ, ධර්ම දේශනා, නොඑක ආකාරයේ දස කුසල්, දස පාරමී ආදී මේ සියල්ල
කුසල කර්ම. මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා. සිත මනස ප්‍රසන්න කරගෙන යමක් කියයිද කරයිද යහපත්ව අං ඒ සියල්ල කුසල කර්මයි. ඒවගේම අකුසල කර්ම කියලා කියන්න හිත දූෂණය කරගෙන මනසාචේ පදුට්ටේන හිත දූෂණය කරගෙන කිලිටි කරගෙන නපුරු සිතකින් භාසතිවා කරෝතිවා යමක් කියයිද කරයිද ආන්ගේ කියන කරන වෙලාවේ ලෝභ දෝෂ මෝහ මුල් කරගෙන හිතන කියන කරන දේ අකුසල කර්මයයි. පස්පව් දස අකුසල් ආනන්තරේ පාප කර්මාදී මේ සියල්ල අකුසල කර්ම. එතකොට පින්වත්නි මේ කර්මය කියන්නේ සිතුවිල්ල චේතනාව. දැන් අපි ඉන්න තැන කුසලයට අකුසලයට බලපාන්නේ. දැන් පන්සලේ ඉඳගෙනම එයාට නරක විදියට හිතන්න පුළුවන්. එතකොට එයා ළඟ පහළ වෙන්නේ අකුසල්. දැන් දේවදත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ දැක දැකත් දේවදත්තගේ චේතනාව තිබ්බේ බුදුන් මරලා බුදු වෙන්නේ කොහොමද කියලා. එයාගේ චේතනාව නපුරු චේතනාවක්. ඒතර බුදුරජාණන් වහන්සේ දැක දැක ඉඳලා ඊළඟට යම රජතුමා නිරිසත්තුන් විනිශ්චය කරන අපායේ ඉන්න යම රජුරු අර අපායේ දුක් විඳින සත්වයෝ දිහා දැකලා සංවේගයට පත් වෙලා බුදුවරු පහළ වෙන කාලයක් ඇත්තේ වී නම් මෙයින් මිදිලා මමත් මනුස්ස ලෝකෙ ඉපදිලා ධර්මය අවබෝධ කරගන්නවා කියනවා. එතකොට ඒ දේ දැකලා කුසල චේතනාවන් තමයි පහළ කරගන්නේ. එහෙමනම් පින්වත්නි තම තමන්ම සිතන පතන ප්‍රාර්ථනා කරන ආකාරයට අනුව තමයි කුසල කුසල කර්මයන් රැස් වෙන්නේ. එහෙමනම් මේ කුසල කුසල කර්මයන් ගේ ස්වභාවය තමයි නැවත නැවත විපාක දෙනවා. විශේෂයෙන්ම තථාගත ධර්මයේ තුල කර්ම චතුස්කයක් පවතිනවා. කර්ම චතුස්කය. ඒ කියන්නේ පින්වත්නි කර්මයේ හතරේ ගොඩවල් හතරක් ගැන පෙන්නනවා මේ කර්මයේ ප්‍රභේද. මුලින්ම කෘත්‍ය වශයෙන් කර්ම හතර ආකාරයකට පෙන්නනවා. කෘත්‍ය කියන්නේ ක්‍රියාව. ක්‍රියාව වශයෙන් හතර ආකාරයක්. ජනක කර්ම, ආසන්න කර්ම, ජනක කර්ම, උපස්තම්භක කර්ම, උපපීලක කර්ම, උපඝාතක කර්ම කියලා. එතකොට ඒ කර්මය හතර ආකාරයකට කෘත්‍ය වශයෙන් පෙන්නපු ආකාරය. ඒ කියන්නේ ක්‍රියාව වශයෙන්. ජනක කර්ම, උපස්තම්භක කර්ම, උපපීලක කර්ම, උපඝාතක කර්ම කියලා. ජනක කර්ම කියන්නේ ප්‍රවෘත්ති ප්‍රතිසන්දි වශයෙන් විපාක උපදවන කර්මයන්ට ජනක කර්ම කියනවා. ඒ කියන්නේ දැන් මෙතනදී ජනක කියලා කියන්නේ පියාට කියන නමක්. ඒ කියන්නේ ජනනය කරවන්නා කියන එක. උපද්දවන්න තමයි ජනක කියන්නේ.
අම්මට කියන්නේ ජනනී කියලා. උපද්ද වන්නේය කියලා. එතකොට පියාට කියනවා ජනක උපද්දවන කෙනා. එතකොට මේ ලෝකයේ දරුවන් උපද්දවීම සඳහා මූලික වෙන කෙනා පියා. අන් ඒ වගේ උපද්දවන කියන එක තමයි ජනක කියලා කියන්නේ. එතකොට ජනක කර්ම උපද්දවන කර්ම මොනවද උපද්දන්නේ? ප්‍රතිසන්දි හා ප්‍රවෘත්ති විපාක. ප්‍රතිසන්දි කියලා කියන්නේ උප්පත්තිය ලබා දෙනවා කියන අර්ථය. දිව්‍ය ලෝකේ හරි බ්‍රහ්ම ලෝකේ හරි මනුස්ස ලෝකේ හෝ പ്രേත නිරේ තිරිසන් අසුර යන හතර අපාය හෝ යම් තැනක උපදවන ස්වභාවයට ප්‍රතිසන්දිය කියනවා. ඒතර මේ ජනක කර්ම වලින් තමා උප්පත්තිය ලබන්නේ. ඊළඟට ප්‍රවෘත්ති විපාක කියලා තවත් විදිහකට ජනක කර්මයේ ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ උප්පත්තියෙන් පසුව මරණය දක්වා අතර වාරේ අතර කාලය තුල ජීවිතයේදී විපාක දෙනවා. ඒ කියන්නේ ඔන්න හොඳට ඉන්න කෙනෙක් එකපාරටම ලෙඩ වෙනවා. ඒ මොකද ඔන්න අකුසල කර්මයක් එතන ජනනය වුණා. කුසල කර්මය තිබියදී අකුසල කර්මයක් ජනනය වුණා. අනේ ඒවා තමයි ප්‍රවෘත්ති විපාක කියන්නේ. උප්පත්තිය සිට මරණය දක්වා ජීවිතයේ අතර විපාක දෙන කර්ම ප්‍රවෘත්ති විපාක. උප්පත්තිය ඉපදීම සඳහා විපාක දෙන කර්ම ප්‍රතිසන්දි විපාක. එතකොට මේ ජනක කර්ම කියන්නේ ප්‍රවෘත්ති ප්‍රතිසන්දි වශයෙන් කුසල අකුසලය විපාක දෙනවා. කුසල කර්ම වල කුසල ජනක කර්මයාගේ විපාක වශයෙන් ඔන්න මනුස්ස ලෝකෙ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකවල ඉපදෙනවා. ඊළඟට අකුසල ජනක කර්මයාගේ විපාක වශයෙන් പ്രേත නිරේ තිරිසන් අසුර ආදී ලෝකවල උපදිනවා. සමහර විට උප්පත්තිය ප්‍රතිසන්දි විපාක. ඊළඟට ප්‍රවෘත්ති විපාක කියුවේ ඉපදුනයින් පස්සේ විපාක දෙනවා. කෙනෙක් දුප්පත්ව ඉන්නවා ලොකුවට එයාට ධනෙ ලැබෙනවා. අන්න එතකොට ප්‍රවෘත්ති වශයෙන් කුසල ජනක කර්මයක් විපාක දුන්නා. සමහරු බොහොම ධන දාන්‍ය සම්පත් වලින් යුක්තව ඉන්නවා. සියල්ල පිරිහිලා මහමගට වැටෙනවා. අන අකුසල ප්‍රවෘත්ති වශයෙන් ජනක කර්ම විපාක දුන්නා. එතකොට දැන් මේ ඇත්තන්ට වැටහෙනවා කුසල අකුසල කර්මයෝ උපද්දන ස්වභාවයට කියන්නේ ජනක කර්ම කියලා. ඊළඟට පෙන්නනවා ආසන්න කර්ම. උපස්තම්භක කර්ම. උපස්තම්භක කර්ම කියලා කියන්නේ ජනක කර්මයාට ජනක කර්මයාගේ ශක්තිය වැඩිවීම පිණිස උපකාර කරන කර්ම වලට උපස්තම්භක කර්ම කියනවා. ජනක කර්මයේ ශක්තිමත් කරවන්නට උපකාරක වන කර්ම තමයි උපස්තම්භක කර්ම කියන්නේ. ඒ කියන්නේ පින්වත්නි
මනුස්ස ලෝකේ දුප්පත් තැනක ඉපදීම සඳහා කුසලයක් තියෙනවා නම් ජනක කර්මයක් තියෙනවා නම් උපස්තම්භක කර්මයක් එනවා ඒක උපකාර වෙලා එයා මනුස්ස ලෝකේ ධනවත් තැනක උපදිනවා. ඒ කියන්නේ අර උපද්දන්න තිබ්බ ජනක කර්මයට තව ශක්තියක් ලබා දීම තමයි උපස්තම්භක කර්ම කියන්නේ. ඒ කුසල් පැත්තේ. සමහර විට පහත් දිව්‍ය ලෝකයක උපදින්න හිටපු කෙනෙක් ජනක කර්මය නිසා ඒකට උපස්තම්භක කර්මයක් එක්වීමෙන් ඒක න උසස් දිව්‍ය ලෝකයක සැප වැඩි දිව්‍ය ලෝකයක උපදිනවා. ඒ කුසල් පැත්ත. අකුසල් පැත්තත් ඒ වගේ. සාමාන්‍ය මධ්‍යම පාන්තිකව උපදින්න හිටපු කෙනෙක් අකුසලයක් උපස්තම්භක කර්මයක් වීම තුළින් එයා බොහෝම දිලිඳු සමහර විට මහමඟ සිංගමනේ යන මාතාවකගේ කුස උපදිනවා. එතකොට අකුසලයට තව අකුසලයක් උපස්තම්භක වීම නිසා දුක වැඩි වුණා. සමහර විට දුක් අඩු නිරේක උපදින්න ඉන්න කෙනෙක් කුට ඒ ජනක කර්මයට උපස්තම්භක කර්මය හේතු වීමෙන් මහා නිරේක උපදිනවා. එතකොට කුසල කුසල ජනක කර්මයන්ගේ ශක්තිය වැඩිවීම පිණිස උපකාර ප්‍රත්‍යයෙන් විපාක දෙන හේයින් ඒ කර්ම උපස්තම්භක කර්ම කියලා කියනවා. ඊළඟට උපපීලක කර්ම. උපපීලක කර්මය කියන්නේ ජනක කර්මයාට පීඩා කිරීම කියන අර්ථය. ජනක කර්මය කියන්නේ කුසල කුසල කර්මය උපැද්දවීම. ආන්ගේ කුසල කුසල කර්ම උපද්දන කර්මයට පීඩා කරන කර්ම තමයි උපපීලක කර්ම කියන්නේ. ඒක වැටහීම පිණිස උපමා ශීර්ෂයෙන් මතක් කරොත් ඔන්න යම් කිසි කෙනෙක් උසස් දිව්‍ය ලෝකයක උපදින්න ඉන්නවා. ඒ කෙනෙකුට උසස් දිව්‍ය ලෝකයක ජනක කර්මයක් විපාක දෙන්න තිබෙනකොට උපපීලක කර්මයක් හේතු වීමෙන් ඒ කෙනා ඒ ජනක කර්මයට පීඩා කරමින් පහත් දිව්‍ය ලෝකයක උපදිනවා. ඒක තමයි ඒ කර්මයට පීඩා කිරීම. ඒ නිසා තමයි පහළ භවයකට යන්නේ. ඊළඟට පින්වත්නි සාමාන්‍ය නිරේක උපදින්න ඉන්න කෙනා උපපීලක කර්මයක් උපස්තම්භනය වීම නිසා ඒ කෙනා මහා නිරේකට යනවා. ඒ කියන්නේ කර්මයට පීඩා කිරීම අකුසල පැත්තෙත් කුසල පැත්තෙත් දෙකේම මේ අවස්ථාවන් ගැඹුරුයි වටහා ගන්නට. හැබැයි මේවා අපි හරියට තේරුම් ගන්න ඕන. එතකොට තමයි මේ ලෝකයේ ක්‍රියාකාරීත්වය අපිට හොඳට වැටහෙන්නේ. අපි ගැනත් අපිට වැටහෙනවා. අන්සත්‍යෝ ගැනත් අපිට වැටහෙනවා. මේ කර්ම විපාක පිළිබඳව දන්නේ නැති පිරිස තමයි මේ ලෝකේ දෙවි කෙනෙක් මැව්වා, බ්‍රහ්මයා විසින් මැව්වා, ਸਰව බලධාරී කෙනෙක්ගේ මැවුම් වාදයක් කියන මේ අමනෝඤ්ඤ අදහස් පිළිගන්නේ මේ යථාර්ථය දන්නේ නැති නිසා. ඉතින් අපි මේවා ටික ටික හරි වටහා ගන්න උනන්දු වෙන්න ඕන. ඊළඟට පින්වත්නි උපඝාතක කර්ම හතරවෙනි එක. කුසල අකුසල කර්මයන් ඝාතනය කිරීම
කරවන කර්මයට උපඝාතක කර්මයක් කියනවා. ඒ කියන්නේ ඔන්න හොඳට කෙනෙක් හොඳට කාලා බීලා ඇඳලා පැළඳලා මනුස්ස ලෝකේ ඉන්නවා. එහෙම ඉන්නකොට ඔන්න අකුසලයක් මතුවෙලා අර කුසලයේ ඝාතනය කරනවා. ඔන්න උපඝාතක කර්මයක් මතු වුණා. ඊට පස්සේ මොකද වෙන්නේ? හිටි හැටි ලෙඩ වෙනවා. ඒ ලෙඩේ සුව කරගන්න හම්බ කරපු ධනෙ ඔක්කොම වියදම් කරනවා. ඉඩ කඩන් ටිකත් විකුණනවා. ඔහොම සියල්ල විනාශ වෙලා අවසානයේදී එයින්ම මරණයටපත් වෙනවා. ආන් කුසල කර්මයේ ඝාතනය කිරීම වශයෙන් පහළ වෙච්ච කර්මය උපඝාතක කර්මයයි. ඔය මිනිස්සු මිය යන්නේ උපඝාතක කර්ම නිසා. අවුරුදු 100ක් විතර ජීවත් වෙන්න ඉන්න පිරිස අවුරුදු 25න් 30න් මැරෙනවා. ඒ කියන්නේ අර ජීවත් කරවන්න තිබ්බ කර්මය අකුසල උපඝාතක කර්මයක් ඇවිල්ලා ඒ කර්මය නිසා කුසලයේ ඝාතනය වුණා. ඒ නිසා මරණයටපත් වෙනවා. සමහරු ඉන්නවා අල්පායුෂ්කයි. කෙටි ආයුෂක් තියෙන්නේ. එතකොට එයාට තියෙන්නේ දැන් අකුසල කර්මයක් විපාක දෙන්න පවතිනකොට අකුසල කර්මයක් විපාක දෙන්න පවතිනකොට කුසල කර්මයක් එතන මතුවෙලා අර අකුසල කර්මය උපඝාතනය කරමින් එයාගේ ආයුෂ වැඩි වෙනවා. අන් ඒක තමයි. එතකොට මේවා අපි තේරුම් ගත්තොත් ආයුෂ අඩු නම් අපි මොකද කරන්න ඕනේ? නිතර පින් දහම් කරනකොට අර අකුසල කර්මය ඝාතනය වෙමින් කුසල කර්ම මතුවෙනවා. එතකොට අපේ දීර්ඝායුෂක සම්පත්තිය අපට ලැබෙනවා. ඒ වගේම තමයි පින්වත්නි. දැන් ඔබ දන්නවා ධර්මාශෝක මහරජතුමාගේ පියාණන් ධර්මාශෝක රජුරුව මිහිඳු මහරහතන් වහන්සේගේ පියාණන් ධර්මාශෝක රජුරුව උපදින්න නිරේ කර්මයේ තිබෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ මේ දැකලා ඒ අන්තිම මොහොතේ එතෙන්ට පැමිණෙනවා. කොහොම නමුත් ඒ අන්තිම මොහොතේ එයාගේ අර දික්විජය ප්‍රතිපත්තිය යෙදෙනකොට බොහෝ අකුසල් කරගත්තා. බොහෝ අකුසල් කරගෙන මරණාසන්න මොහොතේ අකුසලයක් තමයි උඩට ආවේ. ඒ නිසා තමයි පිඹුරු වෙස් ඇති මහා ප්‍රේතෙක් වුණේ. ඊට පස්සේ ඔන්නේ අකුසලය ඝාතනය කරමින් කුසල කර්ම මතු වුණා. මතු වෙනකොට දින 7න් ඒ පිඹුරු වේසේ ඇති ප්‍රේතාත්මෙන් මිදිලා නැවත දෙව්ලොව උපදුණා. අන්න එතකොට මේ කර්මයේ කොයි ආකාරයට විපාක ගෙන දෙයිද කියලා අපිට කියන්න බෑ. ඒක අපිට වෙනස් කරන්නත් බෑ. ප්‍රඥාවෙන් අවබෝධයෙන් කටයුතු කරොත් අපිට පුළුවන් වෙනස් කරගන්න. කොහොම නමුත් පින්වත්නි කුසල කර්ම ඝාතනය කරමින් නව කුසල කර්ම මුදුන්පත් කිරීම උපඝාතක කර්මයයි. එතකොට මේ කර්මය ක්‍රියා වශයෙන් 4 ආකාරයකට පෙන්වුවේ. ජනක කර්ම, උපත්තම්බක කර්ම, ඊළඟට උපපීලක කර්ම, උපඝාතක කර්ම. ඒ කෘත්‍ය වශයෙන්. ඊළඟට පින්වත්නි මේ විපාක දෙන ප්‍රමාණ වශයෙන් විස්තර කරනවා. 4 ආකාරයකට. ගරුක කර්ම, ආසන්න කර්ම, ආචින්න කර්ම, කටත්තා කර්ම කියලා. ඒත් 4 ආකාරයක්. ගරුක කර්ම කියන්නේ බරපතල කර්ම කියන එක.
ආනන්තරීය කර්ම කියලත් කියනවා ගරුක කර්මවලට. ඒ කියන්නේ අතරක් නැතුව විපාකය ලබා දෙන හින් ආනන්තරියයි. බරපතල කර්ම. එතකොට පින්වත්නි කිසිම අන් කර්මයකින් වෙනස් කරන්න බැරි කර්ම වලට තමයි මේ ගරුක කර්ම ආනන්තරීය කර්ම කියලා කියන්නේ. ඒ අනුව අකුසල් නම් ආනන්තරීය අකුසල කර්ම පහයි නියත මිත්‍යා දෘෂ්ටික භාවයයි කියන මේ ටික විපාක වෙනස් කරන්න බෑ. මව මැරීම, පියා මැරීම, බුදුන්ගේ ලේසලවීම, රහතුන් මැරීම, සංඝ බේදේ කිරීම, මෙලවක් නැහැ, පරලොවක් නැහැ, කුසල අකුසල් නැහැ, කර්ම විපාක නැහැ කියන මිත්‍යා දෘෂ්ටිය කියන මෙන්න මේ 6. මේවා අකුසල ගරුක කර්ම, අකුසල ආනන්තරිය කර්ම. මේවා කරගත්ත පිරිස අනිවාර්යෙන්ම අපාගාමි වෙනවමාමයි. මව් මරපු කෙනෙක් නිරේ උපදිනවාමයි. පියා මරපු කෙනෙක් නිරේ උපදිනවාමයි. බුදුන්ගේ ලේසලෝපු කෙනෙක්, රහතුන් මරපු කෙනෙක්, සංඝ බේදය කරපු කෙනෙක්, නියත මිත්‍යා දෘෂ්ටිකයෙක් නිරේ උපදිනවා. ඒ අකුසල ගරුක කර්ම. ඊළඟට පින්වත්නි කුසල ගරුක කර්ම කියලා જાතියක් තියෙනවා. ඒ තමයි මහග්ගත සිත් කියලා පෙන්නනවා. ඒ කියන්නේ ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන කියන රූපාවචර ධ්‍යාන සිත්. ඊළඟට ආකාසානංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා, ඥා සංඥායතන කියන අරූපාවචර ධ්‍යාන සිත්. යම් කිසි කෙනෙක් බණ භාවනා කරලා මේ කියන මහග්ගත ධ්‍යාන සිත් ඉපදුවා නම් ඒවා බරපතල කුසල කර්ම. ඒවා ගරුක කර්ම. ඒවා විපාක දීම් වශයෙන් අනිවාර්යෙන් බ්‍රහ්ම ලෝකවල උපදිනවා. ඒ බරපතල කර්ම තමයි ගරුක කර්ම කියන්නේ. ඊළඟට ආසන්න කර්ම. ඒ බරපතල කර්මවලට ආසන්නව පවත්නා වූ කර්ම. ඒ කියන්නේ මොනවද? සාමාන්‍යයෙන් කරන ලද අකුසල් දීර්ඝ කාලීනව එකම අකුසලයක් කරගෙන යනවා. ඒ වගේම දීර්ඝ කාලීනව එකම කුසලයක් කරගෙන යනවා. අන් ඒවා විපාක දෙන විට ඒවා මුදුන් පමුණු වෙනවා. ඒවා ආසන්න කර්ම. ආචින්න කර්ම කියන්නේ සාමාන්‍යයෙන් පුංචි පුංචි අකුසල බොහෝ ප්‍රමාණයක් කිරීම. පුංචි පුංචි කුසලත් එහෙමයි. එහෙම නැත්නම් එක අකුසලයක් කරලා ඒ අකුසලේ නැවත නැවත සිහි කර කර ඉන්නවා. මගේ අතින් මෙහෙම අපරාධයක් වැරද්දක් වුණානි කියලා සිහිව ඉන්නවා. නැත්නම් මරණාසන්න අවස්ථාවේ කරන අකුසලයක්. ඒ වගේ අකුසල් තම ආචින්න කර්ම කියන්නේ. කුසල පැත්තෙත් ඒ වගේ. මරණාසන්න මොහොතේ කරන කුසලයක් හා කරපු එක කුසලයක් දීර්ඝ කාලීනව සිහි කිරීම. ඒ ආචින්න කර්ම. කටත්ත කර්ම කියලා කියන්නේ මේ භවයේ නෙමෙයි పూర్ව භවයේ උපපජ්ජ වේදනීය වශයෙන් අපරාපරිය වේදනීය වශයෙන් කර කර්ම පෙර භවයන් කරපු කර්ම විපාක දෙනවා. ගරුක කර්ම, ආචින්න කර්ම, ඒ ආසන්න කර්ම වලට අයිති නැති සියලු කර්ම කටත්ත කර්ම හැටියටත් පෙන්නනවා. ඊළඟට තවත් ආකාරයකින් විපාක දීම් වශයෙන් කර්මයේ 4 ආකාරයකට පෙන්නනවා. ditta ධම්ම වේදනීය කර්ම, උපපජ්ජ වේදනීය කර්ම, අපරාපරිය වේදනීය කර්ම, අහෝසි කම්ම කියලා. මේ භවයේම විපාක දෙන කර්ම වලට ditta ධම්ම වේදනීය කර්ම කියනවා. ඊළඟ භවයේ කාන්තෙන් විපාක දෙන කර්ම වලට උපපජ්ජ වේදනීය කර්ම කියනවා. සසර පුරා නිවන් දක්නතුරු කොයි මොහොතක හෝ විපාක දෙන කර්ම අපරාපරිය වේදනීය කර්ම. ඒ කිසි ආකාරයකින් විපාකයට නොපැමිණ පවත්නා වූ ඒ කර්ම සියල්ල ගෙවිලා අවසන් වෙලා යන කර්ම අහෝසි කර්ම කියලා කියනවා. එතකොට පින්වත්නි
තවත් ආකාරයකට මේ කර්මය හතරකට පෙන්වනවා. විපාක දෙන ස්ථාන භූමි වශයෙන් අපාය භූමිය, කාම සුගතිය, රූප භූමිය, අරූප භූමිය කියන ඔන්න ඔය භූමි හතරේ තමා මේ කර්ම විපාක දෙන්නේ. අකුසල කර්මයන් අපාය භූමියෙත්, කුසල කාමාවචර කුසල කර්මයන් කාම සුගතිය දිව්‍ය මනුස්ස කියන ඒ සත්තාකාර කාම භවයේ කාම ලෝකේ විපාක දීම, රූපාවචර කර්ම රූප භූමියේ, අරූපාවචර කර්ම අරූප භූමියේ. ඔන්න ඔය ආකාරයට කර්මය හතර ආකාරයකට 16 ආකාරයකට එතකොට දැන් අපි විස්තර කළා. මුලින් කෘත්‍ය වශයෙන් 4යි, ඊළඟට විපාක දෙන ආකාර වශයෙන් 4යි, ඊළඟට විපාක දෙන කාල වශයෙන් 4යි, භූමි වශයෙන් 4යි කියලා 12 ආකාරයකට. එහෙමනම් පින්වත්නි මේ කර්මය ඒ ස්වභාවයේ අකුසලයාගේ ස්වභාවයේ සසර දුක ගෙනත් දෙන හේයින් පුළුවන් තරම් අපි අකුසල් දුරු කර ගන්න ඕන. කුසල් වඩා ගන්න ඕන. කුසල් වැඩිම තුලින් අකුසල් දුරු කර ගන්නකොට අපිට යථාභූත ඥානය අවබෝධය පහළ වෙනවා. අවබෝධය පහළ වෙනකොට මේ කුසල කර්මය කියන්නේ සසර දික් කරන දෙයක්. අකුසල කර්මය කියන්නේ සසර දික් කරන දෙයක්. කියන එක අර කුසල කර්මයෙන් කරන ඒ කුසල කර්මයේ නිසා ලැබෙන ප්‍රඥාවට වැටහෙනවා. ඊට පස්සේ ආ කුසල කර්මයක් අත්හරිනවා, අකුසල කර්මයක් අත්හරිනවා. කුසල අකුසල කර්මයන් දෙකම අත්හරපු තැනට නිවන කියලා කියනවා. පුඤ්ඤ පාප පහිනස්ස පින්පව් දෙකම ප්‍රහාණය කළා. ඉතින් කියනවා කර්මක්ෂය කරා කියලා. කම්මක්ඛ කර්මයේ ශේ කළා. අන්න එහෙනම් කර්මයේ ශහ මුලින්ම ශේ කරපු තැනට නිවන කියනවා රහතන් වහන්සේලා. ඉතින් කර්මයාගේ ස්වභාවය විපාක දෙනවා. කර්මයේ සම්පූර්ණයෙන් නැති කරොත් එදෙන්න නිවන කියලා කියනවා. නිර්වාණ සම්පත්තිය ලැබපු උතුමෙක් නැවත මේ සසරේ ඉපදෙන්නේ, ලෙඩ හැදෙන්නේ, වයසට යන්නේ, මැරෙන්නේ, දුක්කටපත් වෙන්නේ නැහැයි විපාකයේ පිණිස තිබ්බ කර්ම සේරම ශේ කරපු නිසා. එහෙනම් ඒ නිර්වාණයයි. බුදුරජාණන් වහන්සේ අවසානයේදී සියලු කර්මයන් ශේ කිරීමෙන් ලබන පරම නිර්වාණ ධර්මයේ අවබෝධ කරගන්නටයි අපට දේශනා කොට වදාළේ. එහෙනම් අපි හැමදෙනාම සිහි තබා ගන්න ඕන, කල්පනා කර ගන්න ඕන. අකුසලයන් දුරු කරලා පුළුවන් තරම් කුසල් වර්ධනය කරලා අවසානයේදී කුසලයම පාදක කරගෙන අකුසල කර්ම කුසල කර්ම නැමැති කර්මක්ෂය කිරීමෙන් සියලුම කෙලෙසුන් ප්‍රහාණය කිරීමෙන් ලබන අග්‍රසනසිල නිවන් සැනසිල පසක් කරගන්නට වහවහ අධිෂ්ඨාන කරගන්න ඕන. මේ ශ්‍රවණය කරගත්ත උත්තම ධර්ම දේශනාවත් ඒ සඳහාම පාරමී ශීර්ෂයක් බවට පත්වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. අද මෙම ධර්ම දේශනාවේ සදහබර දායකත්වය දරාගෙන කටයුතු කරන්නේ ඇමරිකාවේ මේරිලන්තයේ පදිංචි සුනේත්‍රා වීරප්පෙරුම කරුණාරත්න, ඒ වගේම හර්ෂ කරුණාරත්න, ඉන්දු කරුණාරත්න යන ඥාති පින්වතුන්ලා විසින් අරමුණ වශයෙන් බලාපොරොත්තු වෙනවා මියගිය මීට වසරකට පෙර කුලියා පිටිය ගල්පොළ විසූ සිසි කරුණා තිලක මෑණියන්ට පින් අනුමෝදන් කිරීම සහ පරම්පරානුයාතව මිය පරලෝකී සියලුම දෙනාට පින් අනුමෝදන් කිරීමත්, සියලු දෙනාටම සංසාර ගමන නිමා කිරීමෙන් ලබන උතුම් නිර්වාණ සම්පත්තිය පසක් කර ගැනීම සඳහා මේ පුණ්‍ය ශක්තිය උපනිශ්‍රේ වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙනයි අද දවසේ ඇමරිකාවේ මෙරිලන්තයේ පදිංචි පින්වතුන්ලා දායකත්වයේ දරන්නේ මිය පරලෝකීය මෑණියන්ට විශේෂයෙන් මේ පින් අනුමෝදන් වේවා. දුක් ඇති තැනක ඇතනම් එයින් මිදී මේ කළ කුසල කර්මය උපස්තම්භක කර්මයක් බවට පත් වෙලා සුගති සම්පත්තිය සැලසේවා. අවසානයේදී අග්‍ර
නිර්වාණ සම්පත්තියත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම තවත් පරම්පරානුයාත මිය පරලොව ගිය සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. දෙවි දේවතාවුන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වේවා. අවීචිය පටන් භවාග්‍රේ දක්වා ඉන්න හැම දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම විශේෂයෙන්ම බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ අපවත් අදාළ දරණාගම කුසල ධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. බෞද්ධ මාධ්‍ය ජාලයේ සභාපති බොරලන්දී වජිරඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් බෞද්ධ මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයේ හැම දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මේ ඓතිහාසික පොත්ගුල් රාජමහා විහාරස්ථානයේ ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නයටත් මේ පින්පෙත් අනුමෝදන් වේවා. ඒ වගේම අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරාගෙන කටයුතු කරන ඒ සුනේත්‍රා මහත්මිය හර්ෂ සහ ඉන්දු යන ඒ පින්වතුන්ලා ඇතුළු පරම්පරාවේ සියලු දෙනාට සුජීවත් වෙන සියලු දෙනාට මේ පින්වත් වෙලා නිදුක් නිරෝගී චිරජීවනයේ දිගාසිරි සම්පත්තිය චතුරාර්ය සත්‍යයට මේ පින් උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකන්ති. ධර්ම ශ්‍රවණානිසංසෙන් යහපතක්ම වේවා.